ආයිබෝන් සුබදෑසනක් වේවා කියලා අපිට ප්‍රාර්ථනා කරනවා. මේ නොවැම්බර් මාසයේ 9 වෙනිදා ඔබව මුණ ගැසෙමින්. මොනවද තියෙන්නේ කියලා බලමු පුවත්පත් වාර්තා තුල. එකකට එකක් වෙනස් කාරණා ගණනාවක් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතරේ වැඩි ඉඩක් වෙන් කරන්නට සිදු වෙලා තිබෙන්නේ අද දවසේත් කොවිඩ් වසංගත තත්ත්වයට අදාළ ඒ ආශ්‍රිත පුවත් වාර්තා වෙත. ඒ අනුව අද පුවත්පත් කීපයක්ම පාහේ වාර්තා කරන කාරණාවක් තමයි රටටම කොරෝනා කියන එක. එහෙම කියන්න පුළුවන් කමක් ඇවිත් තිබෙනවා. මොකද දිස්ත්‍රික්ක සියල්ලෙන්ම ආසාදිතයින් වාර්තා වීමත් එක්ක කිලිනොච්චිය විතරයි බේරිලා තිබුණ කිසිදු රෝගියෙකු වාර්තා නොවේ දිස්ත්‍රික්කයක් විදිහට ගත්තාම කිලිනොච්චිය දිස්ත්‍රික්කෙනුත් ආසාදිතෙක් හමු වීමත් එක්ක අද පුවත්පත වාර්තා කරන ආකාරයට ගත්තොත් රට පුරා කොවිඩ් දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්තා වේ. කොවිඩ් ආසාදිතයන් ගන්න 11607ක් දක්වා ඉහළට කියලා වාර්තා කරනවා. ඊයේ දින තුලදී පමණක් ඊයේ දිනේදී 400ක්ම වන රෝගීන් සංඛ්‍යාවක් මේ ගොඩට එකාසු වෙනවා. ඒ අනුව ආසාදිතින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනවා. ඒ වගේම තමයි COVID-19 මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළ යාමත් ඊයේ දවස් තුලදී වාර්තා වූ තවත් සුවිශේෂ කාරණාවක්. ඒ මිය යාම් දෙකත් සුවිශේෂත්වයක් ගන්නවා. අද පත්තරවල අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳ යම් යම් වාර්තාකරණයන් තිබෙනවා. කෙසේ වෙතත් ඒ ගැන තොරතුරු ඔබට ඉදිරිපත් කළොත් මේ යන්නේ දෙදෙනාම වයස 60ක්ම වන කාන්තාවන් දෙදෙනෙක්. වයස අවුරුදු 61ක ජම්පටා වීදියේ කාන්තාව මේ යන්නේ නියුමෝනියා තත්ත්වයට පත්වීමත් එක්ක කියලායි වාර්තා වෙන්නේ. ඇගේ පවුලේ සමාජිකයෙකුට වෛරසය ආසාදනය වී තිබී ඇති බවත් අනාවරණ වුණා මාධ්‍යයට. ඇය නිවසේ සිටම නිරෝධායනට ලක් කරලා තිබෙනවා. එහිදී තමයි ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වෙන්නේ. අනික කතාව කොළඹ 15 පදිංචි කාන්තාවක්. ඇයටත් උණ කැස්ස ඊළඟට උගුරේ වේදනා මේ ආදී තත්ත්වයන් තිබුණු බව වාර්තා වෙනවා. මේක වෙනස් ආකාරයක්. සාමාන්‍යයෙන් රෝහල් ගතවීම රෝහල් තුලදී මේ ආදී තමයි මීට පෙර අපට වාර්තා කරන්නට වුණේ ලැබුණේ තොරතුරු. නමුත් දැන් නිවෙස් තුලම මේ ආකාරයෙන් මියගිය අවස්ථා දෙකක් වාර්තාකරණයට වීමත් එක්ක මේ වෛරසයේ ප්‍රබලතාවය සහ හැසිරීම මොන වගේද කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගන්නට එය ඔබට හොඳ අවස්ථාවක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඊයේ දිනේ තුල දෙදෙනෙක් මේ අය කියලා වාර්තා කරනවා. නමුත් මේ 22 වන මරණය ඊයේ දිනේ තුල වාර්තා වුණාට පළවෙනිදා සිදුවීමක් විදියට තමයි ඇතැම් තැන්වල වාර්තා කරනවා අපට දකින්නට ලැබෙන්නේ. පෑලීගොඩ හා දිවුලපිටිය පොකුරේ අනුව 8129ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ ආසාදිතයින් සංඛ්‍යාව අද පුවත්පත වාර්තා කොට තිබෙනවා. මේ අතර දිවයින පුවත්පත බැලීමේදී පෙනී යනවා. දිවයින පුවත්පතේ වාර්තා කරලා තිබෙනවා කොරෝනාවෙන් ආරක්ෂක අංශවලට දැඩි බලපෑම්. එය සුවිශේෂ තත්වයක්. මේ ආරක්ෂක අංශවලට එල්ල වී තිබෙන බලපෑමේ තත්වය පිළිබඳව අද ලංකාදීප පුවත්පතත් යම් වාර්තාවක් ගෙන එනවා. ලංකාදීප වාර්තාවේ සඳහන් වෙනවා 56කට කොරෝනා STF කඳවුරු 3ක් වසයි. 300ක් නිරෝධානයට. මේ අනුව කැලණිය රාජගිරිය සහ කළුබෝවිල ප්‍රදේශවල විශේෂකාර්ය බලකා කඳවුරු වසා දමන්නට පවා සිදු වෙලා තිබෙනවා. මේ රෝගයේ දැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමත් එක්ක ආසාදිතින් වාර්තා වීමත් එක්ක මෙහිදී මේ ඔවුන්ගේ 56යි පොලිසියේ අනෙක් පිරිසයි ඔක්කොම එකට එකතු වුණාම මේ වන විට පොලිසියේ 183ක් ආසාදිතයෝ විදියට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. මේ සුවිශේෂ තත්වයක් වගේම ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ පිළිබඳව අපි කලිනුත් අවධාරණය කරනවා. දිනපතා මේ කාරණාව අවධාරණය කරන එකක් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වීමේ වැදගත්කම කෙතරම්ද කියන එක. ඒ නිසා මේ වෙලාවේ රට රැක ගන්නට මේ ජීවිත රැක ගන්නට කොවිඩ් අවදානමෙන් රට මුදා ගන්නට සිටින විරුවන් බවට පත් වෙන්නේ මේ රණවිරුවන් ඊළඟට සුවවිරුවන් ලෙස අප හඳුන්වන රෝහල් කාර්ය මණ්ඩල මේ සෑම දෙනා ඔවුන්ගේ ජීවිත පළමුව ආරක්ෂා කර ගන්නට නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවයකුත් දැන් දැවැන්ත ලෙස මතුවලා තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ අපි අද දකිනවා දිනමින පුවත්පතේ වාර්තාකරණයක් මේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. කොරෝනාවෙන් දිස්ත්‍රික්ක ආරක්ෂා කර ගැනීම බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට.
අප දකිනවා දැන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යභාරය සඳහා ඔවුන්ට යම් යම් වගකීම් පැවරීමක් සිදු වෙලා තිබෙන බවකුත් දිස්ත්‍රික් ලේකම්වරු මේ කොවිඩ් වසංගතය මැඩලීමේ ව්‍යාපාරයේ දැඩි ලෙස යෙදී සිටින බවකුත් අපට පෙනෙන්නට තිබෙන තත්ත්වයක්. විශේෂයෙන් කොළඹ, ගම්පහ මේ ආදී දිස්ත්‍රික්කවල ඒ වගේම කුරුණෑගල විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය ඒ වගේම කළුතර මේ ආදී දිස්ත්‍රික්කවල ගත්තොත් එහෙම ඔවුන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට සිදු වෙලා තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. අරුණ පුවත්පතේ සහ මව්බිම පුවත්පතේත් කොවිඩ් පිළිබඳ යම් යම් වාර්තා තිබෙනවා. අතර මව්බිම වාර්තාවට අපි මුලින් අවධානය යොමු කරමු. ඔවුන් වාර්තා කරන්නේ තවත් කොවිඩ් මරණ දෙකක් සිදු වී ඇති බව. ඒ තමයි මුලින්ම වාර්තා කරන කාරණාව. ජම්පටාවීදී කතමියගේ කොවිඩ් නියුමෝනියා තත්වයකින් පොලිස් පොකුර 179ට නැගී 183ක් විදිහට යම් තැන්වල සඳහන් වෙද්දී බේරුවල දන්ත වෛද්‍යවරයෙකුටත් කොරෝනා රාජකිරියේ ස්ටෙෆ් කඳවුර 23ක් ආසාදිත වේ. ඉස්සුරු පායත් වසා දමයි. ආසාදිතෙක් ඇතුළු වීම නිසා තමයි මෙලෙස වසා දමන්නට උනා කියලා කියන්නේ. හැඳුනුම්පත පෙන්වා සේවයට යා හැකි ආයතන ගණන 107ක් දක්වා ඉහළ දමා ඇති බවත් අද මව්බිම වාර්තා කරනවා. කොරෝනා ගැන ජාතික එකගතාවක් ඕනෑ කියලා මේ අතරේ ජාතික ජනබලවේගයේ නායකයෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයටත් මව්බිම අවධානය යොමු වෙලා තිබෙනවා. අරුණෙත් අද අප යම් ආකාරයකින් දකිනවා කොවිඩ් නසන ජාතික යාන්ත්‍රණයකට අනුර හකීම් අත් උස්සති කියලා. මේ වෙලාවේ දේශපාලනික බෙදීම් වෙනුවට අවශ්‍ය වන්නේ එකට එකාසු වීමයි, දේශපාලන යාන්ත්‍රණයක් සකස් කිරීමයි. ඒ යාන්ත්‍රණය තුළ කොවිඩ් මර්ධනය සඳහා ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් හැමෝම එකට එකාවන්ව ඒ සඳහා අනුගත වීමයි කියන එකයි අදහස බවට පත් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් රජය මේ පිළිබඳව දරන ස්ථාවරය කුමක් වේවිද කියන එක අපිට ඉදිරියේදී බලන්න පුළුවන්. නමුත් රජයේ මැති ඇමතිවරු ඊයේ පාර්ලිමේන්තුව තුලත් අපිට දකින්න ලැබිච්ච තත්ත්වයක් තමයි බොහෝ සෙයින්ම මේ විපක්ෂයේ മന്ത്രിවරු සිදු කරන ප්‍රකාශ ඔවුන් මේ සම්බන්ධයෙන් දරන අදහස්වලදී කියන කතාව තමයි විපක්ෂය චෝදනා නගනවා පමණයි, විපක්ෂයෙන් වෙන්නේ චෝදනා නැගීම පමණයි, දෙන සහයෝගයක් නම් නැහැ කියලා. ඒතරේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයකුත් අපට දකින්නට ලැබුණා. විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රා වන්‍යාරච්චි මැතිණිය අතරත් උණුසුම් වාද විවාද සිදුවන ආකාරයක් අපට දකින්න ලැබුණා. අපි ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ තත්ත්වය බලමු. හොඳයි, අපිට පුළුවන්කමකුත් තිබෙනවා ඒ තත්ත්වය බලන්න දැන්ම. ඒ නිසා අපිට ඒ සඳහා අපි යොමු වෙලා ඇවිත්ම තවදුරටත් විස්තර කතා කරමු. දිනවල මුහුණු පොතේ මම දැක්කා ආගමික කටයුත්තක් කරනකොට ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් නොයෙකුත් ආකාරයට මුහුණු පොතේ සටහන් කරලා තිබුණා. මේ පවිත්‍රවන්‍යාරච්චි මහමුදට බිලි වෙලා ඔයා මේ හරි මේ බිලි වෙන්න මේක මේව කරන්න කියලා. ඇත්තටම මේ කොවිඩ්-19 ලංකාවේ මර්ධනය වෙනවා නම් ඒක කරන්නත් මම ලෑස්තියි. ඒක වෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යතුමිය කොරෝනාව සාර්ථකව මැඩපැවැත්වීම පිළිබඳව ප්‍රකාශ කරා. පළවෙනි පදක්කම යන්නට ඕන අතිගරු ජනාධිපතිතුමාට, දෙවෙනි පදක්කම යන්නට ඕන ගරු අග්‍රාමාත්‍යතුමාට. මම එතුමියගෙන් අහන්න කැමති දෙවෙනි රැල්ලේ පළවෙනි පදක්කම කාටද යන්නට ඕන, දෙවෙනි පදක්කම කාටද යන්න ඕන කියන එක මම එතුමියගෙන් අහන්නට කැමතියි. මේ මහමැතිවරණ සමයේ සම්පූර්ණයෙන්ම කොරෝනාව දේශපාලන පන්දුවක් කරගත්තා. ඡන්දේ පිප්පොකට් ගැහුවා. ඇමතිතුමිය කියනවා සියලුම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරනවායි කියලා. හැබැයි මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාවට පුච්චන එක පාප කර්මයක්. ඒ ආගමේ ඊටාත්ම අන්තවාදී තීන්දුවක් ගත්තා. අලි සබ්රි මැතිතුමාගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද සත්‍ය මොකද්ද අසත්‍ය කියලා. කලගෙඩිය එහෙම නැත්නම් මුට්ටිය විසිකරන්න ඉස්සෙල්ලා වෙන්ටිලේටර් ටික අනුමුන් කරන්න තිබ්බා. දැන් පාර්ලිමේන්තුව නොමග යවන මාස වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතෙන් ගෙනල්ලා හිටන් බෙදුවා. ඊට අමතරව වෙන්ටිලේටර්ස් 600ක් තිබුණා. අපිට තිබුණ එක PCR ලැබ් එකයි අද ලැබ් 26ක් හදලා තියෙනවා. ආණ්ඩුවක් විදියට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතා නායකතුමනි. ඔය গুপ্ত වැඩ කරනකොට තිබුණා නේද අර බෝතලයක් අස්සේ දාපු මණියක් විතර නාගරාජයාගේ උදව්වක් ගන්න. ඒකත් ඔබතුමිය ක්‍රියාත්මක කරන්න. එදා අහනකොට කිව්වා තාම තියෙන්නේ පොකුරු ව්‍යාප්තියක් කියලා. දැන් සමාජ ව්‍යාප්තිය නැද්ද? සමාජ ව්‍යාප්තිය නැත්තම් මොනවටද කෑගල්ල ලොක්ඩවුන් කරන්නේ? ඇයි නාරම්මල ලොක්ඩවුන් කරන්නේ? අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවායි කියලා භූමි දානය කරන එක පිළිබඳව. නමුත් ඒක දේශපාලනය කිරීම සුදුසු නෑ. මේක දේශපාලනයක් නෙමෙයි. ඔබතුමා මැරුණොත් ඔබතුමාවත් පුච්චනවා. මම මැරුණොත් මාවත් පුච්චනවා. අන්න ඒක කල්පනා කරන්න. මුස්ලිම් ජනතාවගේ අයිතිය, භූමි දාන කිරීමේ අයිතිය WHO එකෙන් පිළිඅරන් තියෙනවා.
ඔබතුමා දන්නේ කියන්නේ වැරදිනේ. සෝඩරෝ WHO එකේ පිළියරක් තියෙද්දි මොනවටද කොමිටිපත් කරන්න? අලි සබ්‍රි මැතිතුමාගේ ඉල්ලීමට කමිටුව පත් කරලා තියෙනවා. ඒ කමිටුව මේ සතියේ රැස් වෙනවා. අපි රැස් වෙලා ඒ සම්බන්ධයෙන් පෙරාතු අවධානය යොමු කළේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ වාද විවාද කතා බහ පිළිබඳ. ඒ තුලත් වැඩි ලෙස කතා බහට ලක් වුණේ මේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ. ඒ අතරේ අද දිනමින පුවත්පත අපට මතක් කර දෙනවා මිනුවන්ගොඩ පොකුරට මාසයයි ආසාදිතයෝ 8129යි කියන කාරණාව. මාසක් පෙරුණා මේ මිනුවන්ගොඩින් කොවිඩ් පොකුරක් මතුවෙලා ඒ මාසයක් ඇතුළත රටේ සිදු වූ වෙනස කෙතරම්ද කියන එක ආපස්සට හැරලා බලුවාම හොඳට පේනෙන්න තිබෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා තවත් මාස කීයක් එහෙම නැත්නම් වසර කීයක් අපි මේ තත්ත්වෙන් බැට කනවාද කියන එක අපම තීරණය කරන්න වෙන තත්ත්වයකට පැමිණ ඇති වෙලාවක රජයේ කියන ආකාරයට රජයේ කාර්යභාරය ඉටු කරමින් හොඳින් පවත්වාගෙන යන විපක්ෂය ඔවුන් කියනවා රජයට හැම විටම යම් පීඩනයක් එල්ල කරමින් සිදු විය යුතු දේ වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා කියන එක සෞඛ්‍ය ආරක්ෂක අංශ Tamanගේ කාර්යභාරය කොහොමත් ඉටු කරනවා අපට පෙනෙන්න තිබෙනවා. පුරවැසි වගකීම පිළිබඳව ඉටු වෙනවාද එය කියන එක තමයි විශේෂයෙන් රජයේ පාර්ශවයෙන් අහන්නේ. රජයේ කාර්යභාරය විපක්ෂයෙන් ප්‍රශ්න කරනකොට රජය අනිත් පැත්තෙන් විමසන කාරණාව තමයි පුරවැසියන්ගේ වගකීම යුතුකම් ඉටු වෙනවාද කියන එක. දැන් අද ඇතැම් පුවත් වාර්තාවල මට දකින්නට ලැබුණා අරුණ පත්තරේම තියෙනවා පෑලියගොඩ පොකුර බිහි වුණේ සල්ලි කොළ උඩ කියලා. පෑලියගොඩ පොකුර බොවුනේ සල්ලි කොළ උඩ. ජනතාව නිසි අවබෝධයකින් තොරව දැනුමත් භාවයකින් තොරව කටයුතු කළාද එය සම්පූර්ණ අතහැර දැමීමේ ඵල විපාක නේද මේ විදිහට වෙලා තියෙන්නේ කියන එකයි විශේෂයෙන් මතුවන කාරණාව. මේ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරනු ලැබුවා. අපිට දැන් පුළුවන්කම තිබෙනවා ඒ කාරණාව යලිත් ඔබ වෙත ගෙන එන්නට. මේ රටේ ජනතාව වගකීම් සහගතව හැසිරිය යුත්තේ ඇයි කියන එක පිළිබඳව මම හිතන්නේ හොඳ අවබෝධයක් මේ ප්‍රකාශය තුළම ලබා ගන්නට පුළුවන්. ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතකොට මේකෙදී ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. දැන් ඒක පැහැදිලිව මේ වගකීම කරේ නැති හින්දානේ මේ වගේ තත්යකට අපිට මුහුණ දෙන්න උනේ. කියන්න ඕන එකක් අපි කරන්නේ මොකද්ද කියන එක. දෙවැනි එක ඇයි ඒක කරන්නේ කියන එක. ඊළඟට මේක පිළිපැදිය යුත්තේ ඇයි කියන එක. ඇත්ත වශයෙන්ම ක්වොරන්ටයින් කරන්න කිව්වම ඇයි මේ ක්වොරන්ටයින් කරන්නේ? මුළු ෆැමිලි එකම ක්වොරන්ටයින් විය යුත්තේ ඇයි? ඒ කාරණා පැහැදිලිව ජනතාවට කියන්නට ඕන. ඉරෙස්පොන්සිබල් වුණාම මේක ආණ්ඩුවකට විතරක් මේ වගකීම දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සැලැස්ම හරියට ක්‍රියාත්මක වුණොත් ඒකම ජනතාව ඒ වගකීම හරි විදියට ඒ කියන්නේ අපි හෝම් ක්වොරන්ටයින් කරන්න කියලා දැම්මයින් පස්සේ එයා පොලිසියයි PHI තුයි ඇවිල්ලා යනකන් ඉඳලා ගෙදරින් ගියොත් ඒක වැඩක් නැහැ. ඒකට ඒ වගකීම අය ගන්න ඕන. ඉතින් මෙන්න මේවා තමයි ජනතාවට එක්ස්ප්ලেইন කරන්න ඕන ගිහිල්ලා. කොවිඩ් මර්ධනයේ යෙදී සිටින සියලු නියමුවන් අභිමුව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයයි අප එලෙස නැවත නැරඹුවේ වටිනා පණිවිඩයක් රටට අරගෙන එන නිසා අපි ඔබට ඒ ආකාරයෙන් එය පෙන්වන්නට කටයුතු කළේ. ඒට යම් එකසුකුත් කරන්නට හොඳයි කියලා මා හිතනවා. අලුත්ම නියෝගයක් ජනාධිපතිවරයා විසින් ලබා දී තිබෙන මැද පෙරදිග රටවල සිටින මේ කොවිඩ් වසංගත තත්ත්වයේ මත රැකියා අහිමිවීම් වලට ලක් වෙලා සිටින විශේෂයෙන් සෞදි අරාබිය තුල සිටින එහි ආරක්ෂක නිවාස 150ක මේ වන විට රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැය 48ක කාලයක් තුල ගෙන්වා ගැනීමට වහාම පියවර ගන්න කියලා ජනාධිපතිවරයා විසින් මේ වන විට අදාළ අංශ වෙත උපදෙස් ලබා දීලා තිබෙනවා. රටේ මුල් පුරවැසියා රටේ නායකයා භාරකරුවා විදිහට රට තුල සිටින රටේ ජනතාව ගැන වගේම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳවත් වගකීම එතුමා අත තිබෙනවා. ඒ අවබෝධ කරගෙන ගත්තු පියවරක් විදිහටයි අපිට මේ සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ අතරේ දිනමින පුවත්පතේ අපට දකින්නට ලැබෙන කාරණා දෙකක් තිබෙනවා. එක් කාරණාවක් වෙත අපි කලින් අවධානය දුන්නා. දිස්ත්‍රික් ආරක්ෂා කර ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරුණා කියලා බැසිල් රාජපක්ෂ මැතිතුමා කර තිබෙන ප්‍රකාශය. ඊළඟට සති 6ත් 8ත් අතර කාලයකදී කොරෝනා මර්ධනය කළ හැකි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන ප්‍රකාශය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා. අපි නිසි ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කළොතින් සති 6ත් 8ත් ඒ කියන්නේ මාසික හමාරක් දෙකක් පමණ කාලයක් ඇතුළත මේ තත්ත්වය මර්ධනය කර ගැනීමේ හැකියාවක් අප සතුව පවතින බව. අප පළවෙනි වටේට අවධානය යොමු කළත් අප යම් වැඩපිළිවෙලක් අප තුල තිබුණ බව පෙනුණා. අපේ ආකාරයෙන් ඊටාම කෙටි කාලයක් තුල අනෙක් රටවලට සාපේක්ෂව කෙටි කාලයක් තුල මේ තත්ත්වය පාලනය කර ගන්නට සමත් වුණා. හැබැයි අපි දකින්න තවත් තත්ත්වයක් තිබෙනවා. පුද්ගලයන් විදිහට ගත්තොත් එහෙම
පළමු අවස්ථාවේදී මේ කොවිඩ් මාර්ධන සටනේ නියැලී සිටි නියමුවන් අතර සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනිල් ජාසිංහ මහතා ඊළඟට ගත්තට පස්සේ විශේෂඥ වෛද්‍ය පබා පලිහ වැඩන වැන්නන් අද මේ මෙහෙයුම තුල අපට දකින්නට නැති ස්වරූපයක තමයි මේ මෙහෙයුම සටන ජය ගන්නට සෞඛ්‍ය අංශ උත්සාහ දරමින් සිටින්නේ. ආරක්ෂක අංශවල නම් වෙනසක් සිදු වුණේ නැහැ. යුත හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීම බොහෝ වෙලාවට අපට දකින්නට ලැබුණා. ඒ ඔස්සේ මේ මර්ධන වැඩපිළිවෙල සහ අනිකුත් සහන වැඩපිළිවෙළල් මේවා දියත් කරන්නට කටයුතු කරන ආකාරයක්. විශේෂයෙන් මෙහිදී කොවිඩ් මර්ධනය එක පැත්තකින් තිබෙනවා. ඒ වගේම ජනතාවට සහන සැලසීම තවත් පැත්තකින් තිබෙන නිසා රටේම වගකිව යුතු තනතුරු සහ නිලතල දරන අයගේ සම්බන්ධ කර ගැනීම, ඒ අයගෙන් වැඩ ගැනීම මේ වෙලාවේ තාමත්ම අවශ්‍ය තත්ත්වයක් බවයි අපට පෙනෙන්නට තිබෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව දෙන්න පිටකොටුවේ තොගකඩ විවෘත කරයි ආර්ථික මධ්‍යස්ථාන අරින්නත් සැලසුම් කියලා අද දිනමින වගේ මා දැක තවත් පත්තර වාර්තා කරනවා. අපි තව කාරණාවලට යන්න පෙර ආතු තප්පර කිහිපයක් අරන් වෙලාව බලමු. හොඳයි අපි මේ අතරේ තවත් කාරණා ගණනාවක් වෙත අවධානය යොමු කරන්නට තිබෙනවා. අරුණ පුවත්පතේ තිබෙනවා විවිධ අමාත්‍යාංශවල ව්‍යාපෘති ඒකක 167ක් ජනවාරි සිට වසා දැමේ වියදම් සීමා ඉක්මවා ගිහින් කියලයි එහි වාර්තා වෙන්නේ. සත්සේ සීනි පරිප්පු සීමාවේ සභාපතිට නොපෙනෙන සහල් හිගියකුත් කියලා අද අරුණ වාර්තා කරනවා. ලංකා සත්ස වෙළඳසල් මගින් පාරිභෝගිකයන්ට සීනි සහ පරිප්පු සැපීමද සීමා කර ඇති අතර බස්නාහිර පළාතේ ලංකා සත්ස වෙළඳසල් වල නාඩු සහ සම්බා අලවියට නොමැති බවද ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එක පැත්තකින් සහල් ඇතුළු යම් යම් ආහාර ද්‍රව්‍යවල හිග දකින්නට ලැබෙද්දී ඉතා ඉහළ මිල ගණන් වලට දැන් පහුගිය කාලේ පොල් වලට පාල මිලක් පැනවුවා. අඟල් ගානට මැනලා පොල්වල මිල ගණන් නියම වුණා. හැබැයි අද වෙනකොට දැන් මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ගත්තොත් ඒ වගේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේදී ගත්තොත් ඒ මිල ගණන් වලට ලබා ගැනීමේ හැකියාව තියනවද කියන එක ගැටලු සහගතයි. ඉතින් ඒ නිසා මේ සියලු දේ වෙත අවධානය යොමු කරන්නට වෙලා තිබෙනවා. ජනතාව දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීලා ඉන්න වෙලාවේ බඩු මිලත් හිස මත කඩා වැටලා තිබෙනවා කියන එකයි බොහෝ තැන්වලින් අසන්නට දකින්නට ලැබෙන්නේ. මව්බිමත් අද ඡායාරූප සහිතව වාර්තා කරනවා ඊයේ පිටකොටුවේ තොග වෙළඳසල් විවෘත කිරීමෙන් පසු තත්ත්වය මේ තොග වෙළඳසල් විවෘත කරන්නට හේතු වුණේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා මේ පිටකොටුව තොග වෙළඳසල් සතුව දැවැන්ත තොග ගබඩා පවතින නිසා. ඊළඟට ලංකාදීප පුවත්පතේ තොග කඩ ඇරේ කියලා අද ඡායාරූපයක් සහිතවම වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ඊයේ දවසේත් අපි ඔබට ඉදිරිපත් කළ ඒ පිළිබඳ අප විශ්වාස කරනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අවධානය යොමු වන්නට ඇති කියලා. මේ ඇතැම් තැන්වල මේ ඇඳිරි නීතිය පනවා තිබෙන වාතාවරණය තුලත් කොටුව පිටකොටුව ඇතැම් තැන්වල එළවලු විකුණන ආකාරයේ කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකුත් නැහැ. ඒ වගේම ඇඳිරි නීතිය සම්පූර්ණ උල්ලංඝනය වීමක් මේ ආදී වශයෙන් කටයුතු කරන අවස්ථාත් දකින්නට ලැබුණා. ඔය අතරේ ගම්පහ කොරෝනා පාලනය වෙලා කියලා සෞඛ්‍ය ඇමතිනිය උපුටා දක්වමින් ලංකාදීප පුවත්පතේ වාර්තාවක් ගෙනෙනවා. දැන් මේ වෙලාවේ දවස ගානේන සංඛ්‍යාලේඛන අනුව පදනම් කරගනිමින් දවසෙන් දවස අපට ප්‍රකාශනයකුත් කිරීමේ හැකියාවක් නැති බවත් අපි අවබෝධ කරගත යුතුයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය පැනවීමෙන් යම් පාලනයක් සිද්ධ වෙලා තියනවද නැද්ද කියන එක දැන් යම් යම් අය ප්‍රශ්න කරනවා. නමුත් අපට තාම මං හිතන්නේ ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට තරම් කාලයක් උදා වෙලා නැහැ. ඒ සම්බන්ධව ඉදිරි දිනවලදී අපට යම් අවබෝධයක් ඇති කර ගැනීමේ හැකියාව තිබේවි. නමුත් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට මේ පාලනය කර ගැනීම සඳහා තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දැඩි පිටිවහලක් වන බව තමයි ඔවුන්ගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි දකිනවා පාර්ලිමේන්තුවේ කළ කතාබහ වගේම ලංකාදීපේ තියෙනවා ආණ්ඩුවේ කොරෝනා වැඩපිළිවෙල මුළුමනින්ම අක්‍රිය වෙලා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නගන චෝදනාවක් දකින්නට ලැබෙනවා. දිවයින පුවත්පතේ වාර්තාවක් තිබෙනවා වෛද්‍ය හරිත අලුත්ගේ උපුටා දක්වමින් PCR ප්‍රමාදය වළක්වා නොගත්තොත් අර්බුදයක් මතුවෙනවා කියන එක. අප දකිනවා මේ තත්ත්වය වගේම එකක් PCR වාර්තා ප්‍රමාද වීම, ඒ වගේම දැන් මේ වන විට තත්ත්වය බැරෑරුම් අතට පත්වෙමින් තිබෙන කෑගලු දිස්ත්‍රික්කයේ වැනි දිස්ත්‍රික්කවල PCR පරීක්ෂණ කිරීම සඳහා ඒ දිස්ත්‍රික්ක තුල යන්ත්‍ර නොමැතිවීම බරපතල ගැටලුවක් වී තිබෙන බව. ඒ දිස්ත්‍රික්ක තුල යන්ත්‍ර තිබුණා නම් ඊට වඩා ක්ෂණිකව කාර්යක්ෂමව මේ ප්‍රතිඵල ලබා ගැනීමේ කටයුතු පරීක්ෂණ කටයුතු සිදු කරන්න තිබුණා කියන එකයි මෙතුමන්ලාත් මතු කරන්නේ. අප උත්සාහ කරනවා මේ ඇතුළුව
මේ වන විට තිබෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා වෛද්‍ය අලුත්ගේ මැතිතුමා හෝ සම්බන්ධ කර ගන්නට අපි යම් උත්සාහයක් දරනවා. ඒ අතරතුර අපි තවත් කාරණා ගණනාවක් තිබුණාට විරාමයකට යාමට තිබෙන නිසා විරාමයකින් පසු ඉක්මනින් යලි මුණ ගැස්. අවධානය දෙමු මොනවද පත්තරවල තවදුරටත් තිබෙන වාර්තා කියලා. මුල් අවධානය දෙන්නේ මේ පානදුර වෙරළට පසුගියදා ආපු අමුත්තන්ට මොකද වුනේ කියන එක ගැන. අද පුවත්පත වාර්තා කරනවා පානදුර වෙරළට පැමිණි තල්මසුන් යලි මුහුදට තල්මසුන් සිව් දෙනෙකු මිය යාම පිළිබඳවත් ඒ කනගාටුදායක තත්ත්වයක් වාර්තා කරනවා. මම දැක්ක අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා මහා මෙහෙයුමකින් වෙරළට කොට ගැසූ තල්මසුන් නිරුපද්‍රිතව ගැඹුරු මුහුදට යවයි කියලා. නමුත් ඒ විදිහට යවුවත් නැවත වෙරළට ආපු ජීවිතක්ෂයට පත්වුණු තල්මසෙකු බැකෝ යන්ත්‍රයකින් වලදැබීම සඳහා රැගෙන යන ආකාරය අපට දකින්නට ලැබෙනවා ඒ දිනමින මේ ඡායාරූප වාර්තාව තුළ. ඒ වගේම මම දැක්ක තවත් පුවත්පතක් වාර්තා කරන මව්බිම මෙන්න මේ ආකාරයෙන් තල්මසුන් වෙරළට ආවේ යුද අභ්‍යාසයක් නිසා. මේක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වුණා. ඇයි මේ තල්මසුන් මේ විදිහට මේ වෙරළ දක්වා ආවේ කියන එක, අපේ පානදුර වෙරළ දක්වා ආවේ කියන එක පිළිබඳව ඇමරිකාව, ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව එක්ව කළ යුද අභ්‍යාසයක් නිසා තමයි මෙලෙස සිදු වුණේ කියලා, යුද මෙහෙයුමක් නිසා තමයි මෙලෙස සිදු වී ඇත්තේ කියලායි අද මව්බිම නම් වාර්තා කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මෙය නිතර සිදුවන තත්ත්වයක් නොවන නිසා පරිසරවේදීන්ගේ සතුන් පිළිබඳ උනන්දුවක් දක්වන ආයතන, සංවිධාන, අදාළ අංශ බලධාරීන්, නිලධාරීන් මේ කාගේත් මාධ්‍ය මේ සෑම දෙනාගේම අවධානය මේ ආගන්තුකයින් වෙත යොමු වුණා. වාසනාවකට මේ බහුතරයක් සතුන් යවත මුහුදට යවන්නට හැකියාව ලැබිලා තියෙනවා. සිව් දෙනෙක් පමණ අතරේදී මිය ගොස් ඇති බවත් කනගාටුදායක ලෙස වාර්තා කරන්නට වෙනවා. ඊළඟට අපි තවදුරටත් දකින සුවිශේෂ කාරණා කීපයකට අවධානය දෙමු. නව ගුවන් හමුදාපති වැඩ බහර ගැනීම පිළිබඳව අද මව්බිම වාර්තාවක් ගෙනෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ එලෙස වැඩ බහර ගැනීම සිදු වුණා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා පහුගිය දින කීපෙම කළ ඉල්ලීමක් තමයි දිවයින පුරා විහෙර විහාරස්ථානවල රතන සූත්‍රය සජ්ජායනා කරන්නට කියලා. ඒ ආකාරයෙන්ම අස්ගිරි විහාරයේ රතන සූත්‍රය සජ්ජායනා කරයි කියලා අද මව්බිම වාර්තා කරනවා. අපිට ඇසෙන්නට දකින්න තිබෙන තත්ත්වයක් තමයි මේ ඇඳරි නීතිය පවතින ප්‍රදේශවලත් ජංගම රථ භාවිත කරමින් ඒ ගම්බිම් පුරා රතන සූත්‍රය සජ්ජායනය කරමින් ඒ වාදනය කරමින් ගමන් කරන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. ඒ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ අතරේදී අපි දකින තව සුවිශේෂ කාරණාවක් තමයි මේ මහින්ද අමරවීර අමාත්‍යවරයා කළ ප්‍රකාශයක්. අපි අද පුවත්පතේ මුලින් කියවාගෙනමු. බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන බවට කිසිදු සාකච්ඡාවක් වී නැහැ. මේ පිළිබඳ යම් කතා බහක් තියෙන නිසායි මම එතුමන්ගෙන් මේ ගැන විමසන්නට ඇත්තෙත් එතුමා කියනවා තාම මේ ගැන සාකච්ඡා වෙලා නැහැ කියලා. නමුත් අද අපි මව්බිම පුවත්පතේ දකිනවා බැසිල් පාර්ලිමේන්තුවට එනවා නම් සාදරයෙන් පිළිගන්නවා. එහෙම පිළිගන්න බොහෝ දෙනෙක් සූදානමින් ඉන්නවා. පහුගිය 20 වෙනි සංශෝධනයේට එහි දිත්වපුරවැසි භාවය පිළිබඳ වගන්තියට අතේ සුබීමේදීත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළ කාරණාවක් තමයි තමන් කැමැත්තක් දක්වනවා එතුමන් පාර්ලිමේන්තු වෙනවා නම් කියලා මේ ආදි වශයෙන්ුත් අපට දකින්නට ලැබුණා. ඒ සමග අපි මව්බිම පුවත්පතේ දකින්න තවත් උණුසුම් පුවතක් විදිහට සලකන්නට පුළුවන්. මේක පත්‍ර දෙක තුනකම අවධානයට ලක් වෙලා තිබුණා. මුල් පුවත විදිහටම මොනරාගල ජේලර්ලා දෙදෙනෙක් රැඳවියෙකුට මැරෙන්නම ගහලා කියලා මව්බිම වාර්තා කරද්දී අරුණ වාර්තා කරනවා මොනරාගල බන්ධනාගාරයේ කැරල්ලක් රැඳවුවෙක් මරුට නිලධාරියෙකුට බරපතලයි කියලා. විටින් විට බන්ධනාගාර තුළ මෙරට බන්ධනාගාර තුළ යම් යම් කැරලි ඇතිවීම යම් යම් උණුසුම් තත්ත්වයන් කලකෝලාහල කිරීමට රැඳවියන් උත්සාහ කරලා ඒ අවසරයෙන් පැනගන්න උත්සාහයන් ඒ අවසරයෙන් වෙනත් යම් යම් වරප්‍රසාද ලබා ගැනීමට දරන උත්සාහයන් වරප්‍රසාද ඉල්ල නොලැබුණු තැන අරගල කරන අවස්ථා අපට සාමාන්‍යයෙන් බන්ධනාගාර තුළ දකින්නට ලැබෙන තත්ත්වයක්. මොනරාගල බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයෙකුට එහි සිටින රැඳවුවෙකු ඊයේ පෙරවරුවේ ගලකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකින් තමයි මේ කාරණාව ආරම්භ වුණා කියලා මව්බිම වාර්තා කරන්නේ. අපි මෙතෙක් උපුටා නොගත් ඇතැම් පුවත් වාර්තා අතර තිබෙනවා. අපි කලින් ඉදිරිපත් කළ වාර්තා වලට සබදකම් කියන වාර්තාත් දැන් මව්බිමේ තියෙනවා පොළොන්නරුවටත් හාල් නැහැ කියලා. ඇහුවමත් ඇසුර යන කතාවක්. මොකද අපි රට ඉතිහාසය පිළිබඳව නැවත විමසලා බලනකොට මතක් කරගන්නකොට එදා පෙරදිග ධාන්‍යාගාරය කියපු රටේ මේ කුඹුරු අක්කර 100,000 ගණනින් තියෙන මහා වැව් ඉදි කරලා මහා වාරි කර්මාන්තයක් තියෙන කෘෂි කර්මාන්තයටම වෙන්ගුණු
ප්‍රදේශවලත් තත්ත්වය මේක නම් අනෙක් පැති ගැන කවර කතාද කියලා තමයි කියන්නට වෙන්නේ. පොළොන්නරුවටත් හාල් නැහැ කියලා අද කීයකත් නෙමෙයි මීට මාස ගණනාවක පෙර ඉඳන්ම කතා බහට ලක් වෙන කාරණාවක් කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඒ සමග මව්බිම පුවත්පත අපි බොහෝ වාර්තා උපුටා ගත්තත් මෙන්න මේ කාරණාව පානදුරේ රෝහලේ මියගිය බිලිඳියක මරණ පරීක්ෂණයටත් පෙර වලදාලා. එහෙම සිදුවීමක් පිළිබඳ කතා බහක් ඇති වුණා සමාජ මාධ්‍ය තුලත් අපට දකින්නට ලැබුණා. අද පුවත්පත මේ පිළිබඳව සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් මේ දිනවල එවැනි මරණ පිළිබඳව සැක කටයුතු මරණ වෙන දෙයක් සියදිවි නසා ගැනීමක් වුණත් හොයා බලන්න වෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනකොට ආසාදිතයෙක්ද නැද්ද කියන කාරණා පිළිබඳ සැක සංකා මතුවෙනකොට මේ බිලිඳියගේ මරණ පරීක්ෂණයවත් සිදු නොවුනේ ඇයි කියන එක ප්‍රශ්නයක් තමයි. ඒක තමයි මව්බිම පුවත්පත මේ කාරණාව මිලිසු මතු කරන්නට හේතු වෙලත් තිබෙන්නේ. ඔය අතරේ අපට තවත් කාරණාවක් එක්කාසු කරන්නට හිතුණා. තුර්කියේ පසුගියදා සිදු වුණු භූකම්පනයෙන් දිවි බේරාගත්තු පුංචි දියණියක් දින 4ක් මුළුල්ලේ මේ භූමිකම්පාව නිසා කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී නිරූපද්‍රිතව සිටි මේ දියණියක් පිළිබඳව බොහොම වාසනාවන්ත පුවතකුත් අපට විදේශ මාධ්‍ය තුලින් අසන්නට දකින්නට ලැබුණ එක සුබ පුවතක් ලෙස අප සලකනවා. වොෂින් මැෂින් එකක කැබලි වලට ඒ අතරට හිර වෙලා ඇය නිරුපද්‍රිතව සිටි බව තමයි සඳහන් වෙන්නේ. දහම් පාසල් ගුරුවරියන්ට රජයෙන් සාරි ලබා දීම පිළිබඳව මව්බිම වාර්තාවක් ගෙනවා. මේක සාමාන්‍යයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන කාර්යභාරයක්. මේ තාක් මේ කාර්යභාරය යම් ආකාරයකින් වුණා. නමුත් අද දිනමින වාර්තා කරන්නේ මේ ආකාරයෙන් දහම් පාසල් ගුරුවරියන්ට දේශීය නිෂ්පාදිත සාරි කඩිල් ලබා දුන්නු රෙදි වගේ නෙමෙයි සාරි ලබා දීමේදී අග්‍රාමාත්‍යවරයා රුව සහිතවම වාර්තා කරනවා දිනමින මින් පස්සේ ලබා දෙන්නේ ලංකාව තුල නිෂ්පාදිත. අපිට පේනවා මේ තත්ත්වයන් හමුවේ වුවත් මේ කොවිඩ් වසංගතය ආදී අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුණත් දේශීය නිෂ්පාදන නැංවීම සඳහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙලකුත් මේ අතරතුර ක්‍රියාත්මක වෙන බව විශේෂයෙන් දේශීය රෙදිපිලි කර්මාන්තය නැංවීම සඳහා ගෙන තිබෙන වැඩපිළිවෙල ගෙන යාමින් තිබෙන වැඩපිළිවෙල පිළිබඳව. ඒ සමග අපි යොමු වෙමු දිනමින පුවත්පතට මෙතෙක් උපුටා නොගත් වාර්තා කීපයකට අවධානය දෙන්නට මා සූදානම්. මුදල් කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු 18ක්. ඒ අතරේ අපි තවත් පුවත්පතක දකිනවා. ඒ අරුණ පුවත්පත මුදල් කාරක සභාවේ සභාපතිකම හර්ෂට ඉල්ලයි ආණ්ඩුවෙන් විරෝධය. මේ පිළිබඳව හර්ෂත් සිල්වා මන්ත්‍රීතුමන්ට මේ සභාපතිකම ඉල්ලීම පිළිබඳ විපක්ෂයෙන් දැඩි ඉල්ලීමක් තිබෙනවා. නමුත් ආණ්ඩු පක්ෂයෙන් ඒ සම්බන්ධ දැඩි විරෝධයක් තියෙනවා කියන එක තමයි අරුණ ඒ සම්බන්ධව කර තිබෙන වාර්තාකරණයේ දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ සමග අපි දකිනවා ත්‍රිකුණාමලයේ ආර්ථික කලාපයක් දුන්නොත් ඇමරිකා චීන බල අරගලයකට කොටු වෙනවා කියලා ඇමරිකා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කරන ප්‍රකාශයක් අද දිනමින වාර්තා කරනවා. කොරෝනා මර්ධනයට දුන් චීන මුදල් වලට වුණදේ ආණ්ඩුව රටට කිව යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කරන ප්‍රකාශයකුත් අද දිනමින පුවත්පතේ අපට දකින්නට ලැබෙද්දී කොවිඩ් මර්ධනයට ලෝක බැංකුව දුන් ඩොලර් මිලියන 128 නිසි සැලසුමක් ඇතිව වියදම් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රා වන්‍යාරච්චි මැතිණිය පුටා දක්වමින් අද දිනමින වාර්තාවක් ගෙනෙනවත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඔය අතරේ මේ දේවල් මෙහෙම සිදු වෙනකොට යම් යම් ජාවාරම් මුරමැරකමුත් රටේ සිදු නොවෙනවා නොවේ. ඒ අතරේ මෙහෙම එකක් වාර්තා කරනවා දිනමින. අඹකඳවිල කඩොලාන කපා ඉස්සන් පොකුණු හදලා සැකපිට තිදෙනෙක් බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට කියලායි එහි තවදුරටත් වාර්තා වෙනවා අපට දකින්නට ලැබෙන්නේ. පහුගිය කාලේ මේ සංකොටු පිළිබඳව සෑහෙන කතා බහක් ඇති වුණා. ඒ කතාව වුණු වනාත විල්ලු ආන විලුන්දාව ගැන අද කතා කරනවා නම් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒවට මොනවා වෙලාද කියලාවත් අපට තොරතුරු වාර්තා වෙන්නේ නැති තරමට කොවිඩ් ගැන හිතන්නට වෙලා තිබෙනවා සෑම දිනකටම. නමුත් අදාළ අය ඒ වෙත අවධානය යොමු කරනවා ඇති කියලා අප බලාපොරොත්තු වෙනවා. අරුණ පුවත්පත කරන වාර්තාකරණයන් කීපයකට අපි මේ අතරේ යොමු වෙමු. මෙතෙක් උපුටා ගත්තු කාරණාත් බොහොමයක් තිබෙනවා. පානදුරේ ආපු තල්මසුන්ගෙන් 4ක් මරුට ඩොල්ෆින් පැටියෙකුත් මැරිලා. මේ තල්මසුන් ගැන විතරනේ කියවනේ ඩොල්ෆින් මසුනුත් මේ අතර හිටියයි කියලා අරුණයි අද වාර්තා කොට තිබෙන්නේ. වායු දූෂණයේ ඉහළ යාම තව දෙසතියක් පමණ පවතින බව වාර්තා කරනවා. මේක මෙරට මේ වායුගෝලයේ දූෂණ මට්ටම ඉහළ යාමේ තත්ත්වය මේ මාස 15 වෙනිදා 20 වෙනිදා අතර කාලයක් දක්වා පවතිනු ඇතැයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පුටා දක්වමින් අරුණ වාර්තා කරද්දී අප සඳහන් කරන්න ඕනේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා
ළමා ඇදුම තත්ත්වය ළමා ඇදුම තත්ත්වයට මේ හේතුවක් විය හැකි බව. හැබැයි අපි දකින තත්ත්වය තමයි විශේෂයෙන් මේ වායු දූෂණය වඩාත් අධිකව පෙන්눔 කරන ප්‍රදේශවල දරුවෝ මේ වෙලාවේ නිවෙස් තුලයි බොහෝ වෙලාවට ඉන්නේ. පාසල් යන්නේ නැහැ, එළියට පහළියට බහින්නේ නැහැ. මේ කොවිඩ් වසංගත තත්ත්වය, ඇඳිරි නීති තත්ත්වයන් හුදකලා කිරීම මේ සියල්ල මත ඒ අම්මාකාරයක වාසනාවක් ගෙන දුන්නාද කියන එකත් අපිට හිතෙනවා. අර හැම දෙයකම වෙසලාගත්තු ආශිර්වාදයන් තියනවා වගේ මේ වායු දූෂණයේ බලපෑම ඒ නිසා අවම වශයෙන් තමයි අපේ දරුවන්ට දැනෙන්නේ මේ රටේ පවතින තත්ත්වයත් එක්ක අපි විරාමයකට ආයුතු තිබෙනවා. නමුත් තාම ඉක්මනින් අරුණේ තව වාර්තා දෙක තුනකට අවධානය දෙමු. යුරෝපා සංගමයෙන් එංගලන්තයේ වෙන්වීමෙන් අපේ GSP එකට වදී කියලා වාර්තා කරනවා. අරුණ පුවත්පත තෝරු මෝරු හටන් කරනකොට අපට මොනවද වෙන්නේ මේ යන්නේ කියන එක පිළිබඳව හිතන්න වෙන කාරණාවක්. GSP+ සහනය ශ්‍රී ලංකාවට ආර්ථික මේ වශයෙන් ඉතාමත්ම වැදගත් සහනයක්. ඉතින් ඒ නිසා එය තවදුරටත් පවත්වා ගන්න සෑම රජයක්ම වගේ සෑම විටම උත්සුක වුණු කාරණාවක්. ඉසෙට්ස්කෝ ගැටලුවට GL වාර්තාවක් හැඳවයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කර තිබෙනවා. විදේශ වාර්තාවක් කියලා හඳුන්වන්නට පුළුවන්. ට්‍රම්ප් දිනන බවට රුපියල් කෝටි 100ක ඔට්ටුවක්. ලෝක ඉතිහාසයේ දේශපාලනඥයෙකු වෙනුවෙන් අල්ලන ඉහළම ඔට්ටුව තමයි මේ. මේ බ්‍රිතාන්‍යයේ හිටපු බැංකුකරුවෙකු විසින් තමයි මේ ඔට්ටුව අල්ලනවා කියලා කියන්නේ ස්ටර්ලින් පවුම් මිලියන 5ක් මේ විදිහට ඔහු ඔට්ටුවට තියලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා කියලා අමරිකානු ජනාධිපතිවරණයේ උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන බව තමයි ලෝක මාධ්‍ය වාර්තාවලට අනුව පෙනෙන්න තිබෙන්නේ. ඊයේ මැතිවරණය ආරම්භ වුණා. අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය තඩා ගුණායි පිළිබඳ වාර්තාවක් මේ ඊයේ වාර්තාවක් ඒකත් ඔළුවේ තියාගෙනම අපි නරඹමු ඒ තුළ මොනවද තියෙන්නේ කියලා. අමරිකාවේ ඉදිරි සිව්වසර සඳහා පාලකයෙකු පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අදින් ආරම්භ වුණා. ජනාධිපතිවරණ සටනේ අවසන් ප්‍රතිඵලය එළඹෙන දෙසැම්බර් මාස 14 වනදා නිකුත් කිරීමට නියමිතව පැවතියද එක්සත් ජනපදයේ සහ කැනඩා දේශ සීමාවේ පිහිටා ඇති කුඩාම නගරය වන නිව් හැම්ෂර්හි පිහිටි ඩික්ස්විල්හි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලය ගණනය කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. ඉතා ජනශූන්‍ය ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 5ක් වන අතර එම ප්‍රකාශිත ඡන්ද 5ම ඩෙමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජෝ බයිඩන් දිනා ගැනීම විශේෂත්වයක්. ගියවර පැවති ජනාධිපතිවරණයේදී ඩික්ස්විල්හි බලය හිමි කර ගැනීමට සමත් වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනුයි. මේ අතර එම නගරයේ ආසන්නයේ පිහිටි මිල්ස්ෆීල්ඩ්හි ඡන්ද විමසීමේ කටයුතු මධ්‍යම රාත්‍රියේදී ආරම්භ කර තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති හාට්ස්හි ඡන්ද විමසීමේ කටයුතු මධ්‍යම රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණද එම ප්‍රදේශයේ ඡන්දදායකින් 48 දෙනා සඳහා පෙරවරුවේ ඡන්දයේ භාවිතා කිරීමට අවස්ථාව සලසා දීමට මැතිවරණ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම කුඩා බල ප්‍රදේශවල ජයග්‍රහණය මත සමස්ත ජයග්‍රහණය තීරණය කළ නොහැකි බවයි දේශපාලන විශේෂඥයින් පෙන්වා දෙන්නේ. අමරිකාවේ 59 වන ජනාධිපතිවරණ සටන සඳහා මෙවර වයස අවුරුදු 70 ඉක්ම වූ අපේක්ෂකයින් දෙපළක් ඉදිරිපත්ව සිටින අතර අමරිකානු මැතිවරණ ඉතිහාසය අනුව වයස්ගතම අපේක්ෂකයින් දෙපළක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටීම විශේෂත්වයක්. The US electoral battle has now reached a crucial stage. It is a final day for Americans to cast their votes. Over 100 million people have already voted. The two candidates, මේ වන විට අමරිකානු ජනතාවගෙන් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් සිය ඡන්දය තැපෑලෙන් භාවිතා කර ඇති අතර එය 2016 වසරේ ජනාධිපතිවරණයේදී ලබා දුන් කෝටි 13ක ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂව 70%ක් පමණ වන බවත් එය මෙතෙක් අමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ලැබී ඇති වැඩිම ඡන්ද ප්‍රතිශතය බවත් දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබෙනවා. Even in the final hours of his campaign, Donald Trump's still throwing everything he's got at voters. There's no need to feel down, I said, young man, pick yourself up and stay at the YMCA. It's fun to stay at the YMCA. Who loves Joe? It's time for Donald Trump to pack his bags and go home. Go home. Longing for change. To beat the virus, we first got to beat Donald Trump. He's the virus.
කෙසේ වෙතත් ලෝක බලවතා වන ඇමරිකාව සිය ජනාධිපතිවරණ සටනින් ජය ගන්නා අපේක්ෂකයාට ඇමරිකානු මැතිවරණ බල ප්‍රදේශ 538න් 270ක් ඉක්ම වූ බලයක් හිමි කරගත යුතු වනවා. ඒ තමයි ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගුණු වාර්තාව. කෙසේ වෙතත් සුවිශේෂත්වයක් ගන්නවා මිලියන 100ක පමණ ප්‍රමාණයක් ඡන්දය ලබා දීම මේ වන විට තත්ත්වය අනුව ගත්තට පස්සේ ඇමරිකාව තුළ ඉතාම දරුණු ලෙස ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සැසඳීමේදී වැඩියෙන්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙන වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ ඡන්දයට තිබෙන උනන්දුව උණුසුම කොතරම්ද කියන එක ඔබේ පුවත් වාර්තාව තුළ හොඳින් දැක්කා. වොමට් ප්‍රාන්තයෙන් තමයි මේ ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වුණේ. දින ගණනාවක් මැතිවරණය පැවැත්වෙනවා. එන අනතුරුව ප්‍රතිඵල නිකුත් වන්නට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් අපි පෙර මැතිවරණය මතකයට නගාගත්තොත් හිලරි ක්ලින්ටන් මුල් වටවලදී මුල් අවස්ථාවලදී විශේෂයෙන් ඉදිරියෙන් සිටි බව අවසාන ප්‍රතිඵලයේදී හිලරි ජයග්‍රහණය කොට ඇති බව වාර්තා පළ වුණත් අවසාන වශයෙන් ප්‍රාන්ත ප්‍රතිඵල මේ සියල්ල සැසඳීමේදී ඔවුන්ගේ මැතිවරණ ක්‍රමයට අනුව ගත්තට පස්සේ ට්‍රම්ප් ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ජනාධිපතිවරයා බවට පත් වුණේ. ඒ තම සුවිශේෂ තත්ත්වයක්. ඒ නිසා මෙවර තත්ත්වය කෙසේ වේවිද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී බලමු. ඒ පිළිබඳවත් අප අවධානයෙන් ඉන්නවා ලෝක බලවතාගේ ඡන්දය වන නිසා. ඒ අතරට එක්කාසු කරන්න ඕන කාරණා කීපයක් අප රටට අපට අදාළ වෙන කාරණා කීපයක් තියෙන නිසා වෙත ඉතාම ඉක්මනින් අවධානය දෙමු. ඉන් එකක් තමයි සරසවි ප්‍රවේශයේ අභ්‍යාචනා ඊමේල් හරහා පමණයි කියලා UGC සභාපතිම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා උපුටා දක්වමින් දිවයින ගෙනෙන වාර්තාව සරසවි ප්‍රවේශයේ අභ්‍යාචනා ඊමේල් හරහා පමණයි. ඒ අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව ලංකාදීප පුවත්පතේ වාර්තාවක් තිබෙනවා. සරසවි බඳවා ගැනීම නව පැරණි නිර්දේශ දෙකීම සිසුන්ට අසාධාරණයක් වෙලා. ජවිපෙන් පැමිණිල්ලක් විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. ඔහු තමයි මේ පිළිබඳ කතා කරන්නේ. අද පත්‍රයේත් වාර්තා කරනවා උසස් පෙළ විභාගයට පෙනී සිටි අය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වෙලා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් උපුටා දක්වමින් ඒ අසාධාරණයක් වීම පිළිබඳව එලෙස වාර්තා කරලා තියෙනවා. උසස් පෙළ හා පැරණි නව නිර්දේශ ලෙස කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමේදී වූ ගැටලු ගැන වාර්තාවක් හැඳවා තිබෙනවා කියලා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් උපුටා දක්වමිනුත් ඊට පහළින් වාර්තාවක් අද පුවත්පතේම අපට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතරේ අපට දකින්නට ලැබෙනවා මෙන්න මෙහෙම පාසල් දරුවන්ට අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබා දීමේ තීරණය වහා ඉවත් කළ යුතුයි කියලා ගුරු විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව කරන ඉල්ලීමක් ඒ පිළිබඳව අදහස් දැක්වීමක් අද පුවත්පතින් අපට මුණ ගැසෙනවා. පාසල් දරුවන්ට අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබා දීමේ තීරණය වහා ඉවත් කළ යුතුයි කියලායි ඔවුන් කියන්නේ. මේ ගැන මත දෙකක් තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරු බොහෝ වෙලාවට මේ අන්තර්ජාලය භාවිත කරමින් දරුවන්ට අධ්‍යාපනය නොකඩවා ලබා දීමේ කටයුතු කරනවා. පාසල් පද්ධතිය තුළ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමේ කටයුතු ඇතැම් පාසල්වල තියෙන පහසුකම් අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් WhatsApp තාක්ෂණය විශේෂයෙන් භාවිත කරමින් දරුවන්ට ගෙදරට වැඩ එවන ක්‍රමවේදයක් සකස් කරමින් ක්‍රියාත්මකට නංවා තිබෙනවා. නමුත් මේවා ක්‍රියාත්මක නොවෙනම තැනුත් තිබෙනවා. ඉතින් මේ සියල්ල සලකා බලලා මම හිතන්නේ මේකට විධිමත් ක්‍රමවේදයක් සකස් වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. පේන තත්ත්වය අනුව තිබෙන තත්ත්වය අනුව තව දවස් කීයක් මේ විදිහට දරුවන්ව නිවෙස් තුළ තවදුරටත් තබා ගන්නට වේවිද කියන එකත් දැඩි ප්‍රශ්නාර්ථයක්. ඉගැන්වීමේ කටයුතු රූපවාහිනීන් හා ගුවන් විදුලියෙන් සිදු කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙමින් තිබෙනවා. දැනටත් යම් ආකාරයකින් ඒවා සිදුවන බවකුත් අපට පෙනෙන්නට තිබෙනවා. අපි අවසන් කරන්නට ඕනි තාම ඉක්මනින් කාරණා කීපයක් තිබුණාට මම හිතන්නේ වැදගත්ම කාරණාවක් අපිට මුණ ගැසෙන නිසා ඒන අවසන් කරන්නත් පුළුවන්කම තිබෙනවා. අද දවස අත්‍යවශ්‍ය ආහාර නොමැතිව බස්නාහිර ජනතාව අසරණයි. මේ දිවයින පුවත්පතගෙන එන වාර්තාවක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට වැඩපිළිවෙලක් මෙතෙක් නොමැති කමින් බස්නාහිර පළාතේ බොහෝ පිරිසක් බෙහෙවින් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් අඩු ආදායම් ලාභීන් එදිනෙදා ආදායම උපයාගෙන ජීවත් වෙන අය මේ ගොන්නේ ඉන්නවා කියන එකයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඊ타මත්ම කනගාටුදායක තත්ත්වයක්. මොකද විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ දින 3ක කාලයකට තමයි බස්නාහිරට එව නැත්නම් පැය 77ක කාලයකට තමයි බස්නාහිරට ඇඳිරි නීතිය පනවනවා කියලා මුලින් දැනුම් දුන්නේ. නමුත් ඒ තත්ත්වය වෙනස් කරන්න සුදු වුණා රටේ පවතින වාතාවරණයත් එක්ක. ඒ අතරතුරේදී ජනතාවට ආහාර පාන සපයා ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා දැඩි දුෂ්කරතා
අවශ්‍යතාවන්ට ජනතාව පත් වෙලා තිබෙන බව මම හිතන්නේ රහසකුත් නෙමේ අමුතුවෙන් කියන්නට කාරණාවක් නෙමේ. ඒ පිළිබඳ කාර්යසාධක බලකාය කටයුතු කරමින් ඉන්න බව බැසිල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනවා. අපි බලමු ඉදිරි දින කිහිපෙහිදී ඒ ක්‍රියාත්මක වන ආකාරය අවසන් කරන්නට. ඒ නිසා දිනමින පුවත්පතේ කාටුන් එක මම පාවිච්චි කරනවා. මාස කිහිපයකට ඇතිතරම් අත්‍යවශ්‍ය ආහාර රට තුල තියනවලු බං. ඒකට පිළිතුරක් හම්බ වෙනවා මෙහෙම ගේ තුල නැති එකනේ ප්‍රශ්නේ. රට තුල නම් තියනවා ඇති. නමුත් ගේ තුල නැති එකයි රටේ ජනතාවට ඔබට මට මුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නේ. ඒ ගැන වගකිව යුතු බලධාරීන් නිලධාරීන් අවධානය යොමු කරත්වා කියලා ප්‍රාර්ථනාවෙන් සමුගන්නවා හෙට හමුවන බලාපොරොත්තු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.